සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම ප්‍රඥාවන්ත ජන සමාජයක් උදෙසා ධර්ම සංනිවේදනය සිදු කරන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපය දායකත්ව ධර්මදේශනාවයි අපි මෙලෙස ආරම්භ කරන්නේ. අද ධර්මදේශනාව පැවැත්වීම උදෙසා ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ දෙල්දුව විවේකාරාමාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය පූජ්‍යපාද කිරින්දේ චන්දසුමන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි নমස්කාර පූර්වකව අද ධර්මදේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. ධර්මදේශනාව අද ලොව පුරා sannivedanaya කරන්නට Tamanගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ බොරැල්ල ගෝතමී පාරේ අංක 197 නිවසේහි පදිංචි ප්‍රේමා කුමාරගේ මහත්මිය ප්‍රමුඛ සදැහැති පින්වත් පිරිස. ධර්ම ශ්‍රවණයටයි සියලු දෙනාම සූදානම. ඊට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආමබන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු වරහතු
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බං ච භාවිතං පහතබ්බං පහිනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මනාති. සද්ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවත් පින්නතුනි පින්නතියනි, දැන් මේ අවස්ථාව බෞද්ධ නාලිකාව මගින් විසුරුවා හරිනු ලබන දායකත්ව ධර්ම දේශනාවකට සූදානම් වන වේලාවයි. අද මෙම ධර්ම දේශනාව සඳහා බොරැල්ල ගෝතමී පාරේ අංක 109/7 පදිංචි ප්‍රේමා කුමාරගේ මහත්මිය ශ්‍රද්ධා පෙරදරිව ඉදිරිපත් වී තිබෙනවා. මේ ධර්ම දේශනාව පවත්වලා එතුමිය ඇතුළු සෑම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමත් පරලෝසපත් ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් කියන ඊතා යහපත් අරමුණු ඉදිරිපත් කරගෙන මෙවන් ධර්ම දේශනාවක් පවත්වමින් ලබන්නා වූ පුණ්‍ය සම්පත්තිය පිළිබඳව දැනුම් තේරුම් ඇති පින්නතුන් හැටියටයි මේ දේට ඉදිරිපත් උනේ කියලා අපට පේනවා. මේ ලෝකයේහි දිය යුතු දාන අතර ප්‍රධාන වශයෙන් වෙන් කරන්නට පුළුවන් දාන තුනක් තිබෙනවා. ආමිෂ දානය, අභය දානය, ධර්ම දානය. ආමිෂ දානය කියන විට මේ සදහැවත් දනුගත් පින්නතුන්ට ඉතා පැහැදිලි වෙනවා. ආහාර පාන ආදී සිව්පසයෙන් කරන පරිත්‍යාග, කෙනෙකුට අවශ්‍ය කරන ඒ ඇඳුම් පැළඳුම් ආහාර පාන ආදී වශයෙන් හෝ කරන පරිත්‍යාග, තවත් ඉතින් ගොඩාක් තියෙනවා දස දාන වස්තු කියලා. ඒ සියල්ලම ඇතුළත් වන්නේ ආමිෂ දාණයටයි. ආමිෂ දාණයට වඩා වටිනා දානයක් තමයි අභය දානය කියන්නේ. දෙවෙනිව සඳහන් කරනවා. කෙනෙකුට අභය දෙනවනම් ජීවිතේ බිය දුරු කරලා මරණ බිය වැනි බියටපත් වුණු වෙලාවක මොන විදිහේ හැඟීමක් ඇති වෙනවද කියලා අපට තේරෙන්නේ නැහැ. එවන් අවස්ථාවක කෙනෙකුට අභය දාණය දෙනවනම්, ජීවිතයේ දෙනවනම්, නිර්භය බව දෙනවනම් ඒක ඊටාම් වැදගත් දානයක් වෙනවා අභය දාණය. ඊළඟට මේ සියලු දාන පරදවා යන ශ්‍රේෂ්ඨතම දානයේ හැටියට සඳහන් වන්නේ මේ කවුරුත් දන්න හැටියට ධර්ම දානයයි. තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම දේශනාවන් පවත්වන දායක වීමත් ඊටාම වැදගත් පින්කමක් ධර්ම දානයක් වෙනවා. මේ කවුරුත් අහලා තියෙන සුපුරුදු ධර්ම පාඨය තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. සියලුම දානයන් පරදවල ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නේ ධර්ම දානයයි කියලා. යම් කෙනෙක් ධර්මයේ දෙනවනම් ඒ ධර්මයේ දෙන තැනැත්තා අමෘතයේ දෙන කෙනෙක් හැටියටයි බුදුරජාණන් වහන්සේ ඔක්කොම දීමට වඩා සියලුම දානයන්ට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කෙනෙකුගේ ජීවිතයට මෙලොව වශයෙන් පරලොව වශයෙන් පමණක් නොවේ බියකරු සසර දුකෙන් මිදෙන්නට අවශ්‍ය කරන තථාගත ධර්මයේ පිළිබඳව කියා දෙනවනම්, උගන්වනවනම්, දේශනා කරනවනම්, දේශනා කරවනවනම්, ඒ වගේම දහම් පොත්පත් ලියනවනම්, ලියවනවනම්, ධර්මයේ හදාරන අයට ඒ සඳහා අවශ්‍ය උපකාර කරනවනම් මේ සියල්ලම ධර්ම දානයට ඇතුළත් වෙනවා. ඒ වගේම ධර්ම මන්දිර තැනවීම ආදියත් ඊටම ඇතුළත් වෙනවා. මේ නිසා පින්නතුනි මේ මොහොත සලකා ගන්න අපේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දීමට වඩා
ශ්‍රේෂ්ඨ දානයක් වෙන නෑ කියලා අපි කරන්න යන්නේ උතුම් ධර්ම දානයයි කියලා. මේ පැමිණලා ඉන්න පින්නතුන්ට පමණක් නොවේ මේ ධර්මයට සමන් දෙන ලෝකවාසී බොහෝ දෙනාට ධර්මයේ පිහිට ලබා ගන්නට මේ දේශනාව මේ දායකත්වය ඊටාම උපකාර වෙනවා කියලා තේරුම් අරගෙන බොහොම සතුටටපත් වෙන්න අපි කරන්නේ බොහොම උතුම් පින්කමක් කියලා. ඉතින් ඒ වගේමයි ධර්ම දේශනාවකට සවන් දෙන මොහොතක පිළිපැදිය යුතු ආකාරයේ පිළිබඳවත් අමුතුවෙන් අපි කාලය ගත කරමින් මතක් කළ යුතු නෑ. බෞද්ධ හැටියට ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් පින්නතියන් කවුරුත් දන්නවා ඊතා තන්පත් සිත ධර්මයේ වෙත යොමු කරගෙන ඒ වගේම කන් යොමාගෙන බොහොම ශ්‍රද්ධාවෙන් ධර්මයට සවන් දිය යුතුයි කියලා. එසේ සවන් දීමෙන් මතක තබා ගැනීමට දරා ගැනීමට හැකියාව ලැබෙනවා. ඊළඟට අසා දරාගත් ධර්මයට අනුව පිළිපැදීමෙන් අපි බලාපොරොත්තු වන සියලුම සම්පත් අත්කර ගන්නට පුළුවන් වෙනවා. මේ පින්නතුන්ට ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ එක්තරා ගාථා පාඨයක් ඉදිරිපත් කළා. මේ ගාථාව මා මෙතෙන්ට ඉදිරිපත් කරගත් අවස්ථාව ගැන කියනවා නම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දේශනා කොට වදාළ සේල සූත්‍රය කියන සූත්‍රයකට ඇතුළත් වෙලා තිබෙනවා. වෙනත් තැන්වල සඳහන් වෙනවා. සේල සූත්‍රය කියන සූත්‍රයට මේ ගාථාව ඇතුළත් වෙලා තිබෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේවම සම්බුද්ධයි කියලා ප්‍රතිඥා කරපු තැනක්. උන්වහන්සේගේ වචනයෙන්ම ප්‍රතිඥා කළ තැනක් මේ සඳහන් වෙන්නේ පින්නතුනි. ඒ නිසා අපට වඩා වැදගත් වෙනවා වෙන අය කියනවට වඩා අපේ බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේගේ සම්බුද්ධත්වය ප්‍රතිඥා කළ දේශනාවක් නිසා. ඉතින් මේ ගාථාව ඇතුළත් සූත්‍රයේ පිළිබඳවත් මතක් කළ යුතු වෙනවා. ඔය සේල සූත්‍රය කියන සූත්‍රය ඇතුළත් වන්නේ සූත්‍ර පිටකයට ඇතුළත් සූත්‍ර දේශනා අපි දන්නවා මේ කවුරුත් වගේ අහලා තිබෙනවා. දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය කියන ග්‍රන්ථවලට ඇතුළත් කරලා තිබෙනවා. කුද්දක නිකාය. මේ කුද්දක නිකාය කියන්නේ තනි ග්‍රන්ථයක් නෙමෙයි, ග්‍රන්ථ 15ක සංයුතියක්. අනිත් ඒවා තනි ග්‍රන්ථ හැටියටයි තිබෙන දීඝනිකාය. කුද්දක නිකායට ඇතුළත් වන සුත්ත නිපාතේ කියන ඊටා පැරණි දේශනා අඩංගු වෙලා තිබෙන ග්‍රන්ථය තමයි ඒ ග්‍රන්ථයටයි මේ සේල සූත්‍රය ඇතුළත් වන්නේ. සුත්ත නිපාත කියලා කියන නමින් හඳුන්වන ග්‍රන්ථය. මේ සුත්ත නිපාතයේ තිබෙනා වූ සමහර දේශනාවල වචන පිළිබඳව සැලකුවාම බොහොම ඉපැරණි වචන, වේදයට ආසන්න වචන භාවිත කරලා දේශනා කළ සූත්‍ර. ඒ නිසා මේක පිළිගන්නවා ඉපැරණිම සංග්‍රහ ග්‍රන්ථයක් හැටියට. ඒ වගේම මේ සුත්ත නිපාතයේ ඇතුළත් වන අට්ඨක පාරායන වග්ග කියන ඒවා තවත් ඊටාම පැහැදිලිව සඳහන් වෙන විදිහට ඊටාම පැරණි. ඔය බුදුරජාණන් වහන්සේ සෝණ කියන ස්වාමීන් වහන්සේ ලවා මේ දේශනාවක් සජ්ජායනා කෙරෙව්වා කියලා සඳහන් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙ වෙනකොටත් මේක සංග්‍රහ වෙලා තිබුණා කියලා එයින් පේනවා. අන්න එවැනි ග්‍රන්ථයක් වන සූත්‍ර නිපාතයට ඇතුළත් සේල සූත්‍රය කියන සූත්‍රයේ සඳහන් වන ගාථාවක්. මේ සූත්‍රයේ සඳහන් වන නිදාන කතාව පින්නතුනි මේකයි. තථාගත බුදුරජාණන් වහන්සේ මේ හැමෝම දන්නවා අපි කවුරුත් උන්වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන තාක් විනය ජනයන්ට උපකාර කරන්න බලාගෙන හිටියේ නෑ කියලා. දවසට දෙවරක් ලෝකයේ දිස බලාවදාරනවා. ඒ බලාවදාරන්නේ තමන් වහන්සේගෙන් උපකාර ලැබිය යුතු කෙනෙක් ඉන්නවද කියලා. කාටද අද මගෙන් උපකාර ලැබිය යුත්තේ කියලා. මේ වගේ පින්නතුනි උන්වහන්සේගේ ඥාන ජාලයේ පතුරුවා බලාවදාරලා එවැනි අය ඥාන ජාලයට හසු වුණාම බුදුරජාණන් වහන්සේ ඒ අය හොයාගෙන වැඩම කරලායි උපකාර කළේ. ඔය වැඩම කිරීමේ ක්‍රම දෙකක් ගැන සඳහන් වෙනවා. තුරිත චාරිකා, අතුරිත චාරිකා කියලා. තුරිත චාරිකා කියලා කියන්නේ බොහොම යොදුන් ගණන් ඈත ඉන්න අයත් උන්වහන්සේට දකින්න ලැබෙනවා. ඔය පුක්කසාති රජතුමා ආවනේ උන්වහන්සේ හොයාගෙන ශ්‍රවණ මේසයක් අරගෙන සියලු රජසප අතහැරලා බොහොම ඈත ඉඳලා මේ රජුරු ආවේ.
ඒ විතර රජෙක් හැටියට නෙවෙයි පැවිදි වේශය අරගෙන බුදුරජාණන් වහන්සේ උදෙසාම පැවිදි වේශය අරගෙනම ආවේ. උන්වහන්සේ මගට වැඩම කළා. මෙයත් අහලා ඇති අර කුම්භකාර ශාලාව දක්වාම ඒ එතුමා පැමිණිච්ච තැනටම බුදුරජාණන් වහන්සේත් වැඩම කළා. ඒක ලස්සන කතාවක් කියන්න වෙලාවක් නොවේ. එතුමා ශ්‍රමණ වේශයෙන් ඇවිල්ලා ඔය ශ්‍රමණීන් වහන්සේලා වැනි අයට රැයට නවාතන් ගන්න තැන් හැටියට කුම්භකාර ශාලා ගැන හඳුන්වනවා. කුම්භකාර ශාලාව කියන්නේ කුඹල් කරුවන් ඒ හැලිවලන් තරන්න පාවිච්චි කරන ශාලාවක් වෙන්නට ඕන. ඉතින් රැයට වැඩ නැහැ. අද වගේ ඉතින් විදුලිය නැහැනේ. රැයට නිදහස්. ඒ නිසා එවන් උතුම හොයාගෙන එනව රැයට නවාතැන් ගන්න. ඒ වගේ අර රජුරුත් ඇවිල්ලා ඒ කුඹල් කරුවගේ අවසරය ඇතුව නැවතුණු වෙලාවේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත් වැඩම කළා. වැඩම කළා ඒ භාග්‍යව කියලා ආමන්ත්‍රණය කළ කුඹල් කරුවගෙන් අවසරය ඉල්ලුවා. රැයක් නවතින. එතකොට කිව්වා කලින් වැඩපු ශ්‍රමණයන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේට අපහසුාවක් නැත්තම් වැඩ ඉන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා උන්වහන්සේගෙන් ඇහුවානේ ආයස්මත්නි ඔබට කරදරයක් නැත්තම් මමත් මේ රැයක් මෙතන වැඩ ඉන්න කැමතිද කියලා. අපෝ ශාලාව ඕන තරම් ඉඳ තියෙනවා. ඒක වැඩ ඉන්නේ. දැන් මේ කවුද වැඩියේ? ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ඒ පුක්කුසාති රජුව අඳුනන්නේ නැහැ පින්නත. රාත්‍රී අවසරයක් අරගෙන ධර්මයක් දේශනා කළා. ඒ ධර්මයට සවන් දීමෙන් මගඵල ලබා ගත්තට පස්සේ අන්න එතුමාට තේරුණා මේ වැඩි වෙන කෙනෙක් නොවේ මාගේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා. ඉතින් සමාව අරගෙන අන්නේ සිද්ධිය තියෙන. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර දුර වැඩියද? අඟුල්මාල සොයාගෙන ගිය වෙලාව ඔය සමහර ගමන් වැඩියේ තුරිත චාරිකා කියන irdiyen වැඩියේ. පාගමනින් නොවේ යොදුන් ගණන් ඈත. ඒ වගේ තැන් තියෙනවා. ඊළඟට අතුරිත චාරිකා කියලා කියන්නේ පින්නතුනි ගම් දනව් සැරිසරාගෙන පාගමනින් වැඩම කිරීමට. පින්නපාත එහෙම වැඩම කරගෙන ගම් දනව් සැරිසරාගෙන වඩිනවා. ඔය විනය ජනයන් දැක්කහම උන්වහන්සේ ඒ ආකාරයෙන් බොහොම ඈත පවා Tamanට වඩින්න පුළුවන් ප්‍රමාණය දුර පාගමනින් වැඩම කළා තියෙනවා. මේ උන්වහන්සේ ඔය ආකාරයෙන් ලෝකයේ දෙස බලා වදාරද්දී සේල කියන බ්‍රාහ්මණ තුමෙකුත් එතුමාගේ ශිෂ්‍යයන් 300කුත් පෙනී ගියා. ඒ අයට පින් මුහුකුරාගි ගොස් තිබෙන වෙලාව පිහිට ලැබිය යුතු අය හැටියට දැකලා පාගමනින් වැඩම කළා. අංගුත්තරාප කියන මේ ජනපදයට වැඩම කළා. අංගුත්තරාප ජනපදය. අංගුත්තරාප ජනපදයේ ආපන කියලා තියෙන ප්‍රධාන නගරය නිගමය කියලා කියනවා. මෙන්න මේ නිගමයට වැඩම කරලා උන්වහන්සේ වනරොදක් සමීපේ වනරොදක විවේකව වැඩ හිටියා. ඉතින් උන්වහන්සේ පාගමනින් වැඩම කළා ජනතාවට දකින්න ලැබුණා. උන්වහන්සේ පිළිබඳව මේ වගේ කීර්තියක් පින්නතුන් රටේ සමාජ පැතිරී යනවා. උන්වහන්සේ පිළිබඳව පැතිරෙන කීර්තිය තමයි සමනෝ කලු භෝගෝතමෝ සක්්‍ය පුත්තෝ සක්්‍ය කුලා පබ්බජිතෝ. ශාක්‍ය කුලයෙන් සදහැයෙන් පැවිදුණු ශ්‍රමණවත් ගෞතමයන් ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණවත් ගෞතමෝ මෙන්න මේ අපේ ගමට වැඩම කළා ඉන්නවා කියන ආරංචිය. ඒ අංගුත්‍රාප කියන ගමේ ඒ ජනපදයේ ඉඳපු ආපන නගරයේ ඉඳපු කේනිය කියන ජටිල තුමෙකුට මේ ආරංචිය ආවා. කේනිය ජටිලතුමාට. ඒ විතරක් නෙමෙයි කීර්තියක් පැතිරෙනවා. තංකෝපන භගවන්තං ඒවං කල්යාණෝ කීර්ති සද්දෝ අබ්බුජ. මෙන්න මෙහෙම ඊතා යහපත් කීර්තියක් උන්වහන්සේ ගැන පැතිරි යනවා. කටින් කට තුඩින් තුඩ යනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ආදී වශයෙන් නවමහා බුදුගුණ පාඨයේ ගුණ පිළිබඳව මිනිස්සු අතර පැතිරිලා යනවා පින්නතුනි. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ මේ වගේ ධර්ම දේශනා කරනවා. මේ ලෝකයා තමන් වහන්සේගේම නුවණින් අවබෝධ කරගෙන ප්‍රඥාවෙන් මේ දෙවියන් සහිත ලෝකය අවබෝධ කරගෙන උන්වහන්සේ මෙන්න මේ වගේ ධර්මයක් දේශනා කරනවා. සෝ ධම්මං දේශේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං ආදී වශයෙන් සඳහන් වෙනවා. අර්ථ සහිත ව්‍යංජන සහිතව උන්වහන්සේ මුල යහපත් වූ ඊතා වැදගත් ධර්මයක් දේශනා කරනවා. මැද යහපත් අග යහපත් මේ වගේ ධර්මයක් දේශනා කරනවා. ඒ වගේ ප්‍රචාරයක් යනකොට කීර්තියක් යනකොට අහන කෙනාට කල්පනා වෙනවා මේ වගේ උත්තරම දකින්න නැත්නම් ඊටාම හොඳයි කියලා.
සාදුකෝපන තථාරූපාණං අරහතං දස්සනං හෝති. එවැනි රහතන් වහන්සේලා දැකීම ඊටාම යහපත් කියලා මේ කේනිය ජටිලතුමාට දැනගන්න ලැබිලා ওই වගේ අදහසක් පහළ වුණා. එතුමා ගියා පිරිවරක් නොවේයි කේනිය ජටිලතුමා ගියා ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට. ගිහිල්ලා පින්නතුනේ උන්වහන්සේම පිරිසඳර කතා කළා හිටගෙන. සතුරු සාමීචි පිරිසඳර කතා කළා. මේ අය වන්දනා කරන්නේ නැහැනේ මේ අය කතා කරන්නේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ බෞද්ධයෝ නොවේ. එහෙම කතා කළා තැන්පත් වුණා වාඩි වුණාම ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කේනිය ජටිලතුමාට හිත සතුටු වෙන ධර්ම කතාවක් දැහැමි කතාවක් ප්‍රකාශ කළා. මෙයා බොහොම සතුටු වුණා. ඒ වගේම සමුත්තේජේති සම්පහන්සේසි කියලා කියන උනන්දු කළා උන්වහන්සේ පැහැදීමටපත් කළා. මෙවැනි ධර්ම කතාවක් කළා. මේ කේනිය ජටිලතුමා පිළිබඳව සඳහන් වෙන්නේත් මෙහෙමයි. එයා දහවල් කාලයට කසාවත් ඇඳගෙන ජටාමදුළු දරාගෙන තවුස්වෙස් අරගෙන ඉන්නවා. රැටයින් බැහැර වෙලා එයා පංචකාම සම්පත් විඳින්මින් ගත කරනවා. මෙන්න මේ වගේ කෙනෙක්. මෙයා බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. මහා ධනයක් ඇති බ්‍රහ්මණෙක්. දැන් එතකොට මේ කේනිය ජටිලතුමා පැහැදීමටපත් වෙලා පින්නතුනි බුදුරජාණන් වහන්සේ අරට ආරාධනාවක් කළා. හෙට දවසට මගේ දානීය භික්ෂු සංඝයා සහිතව පිළිගන්න කියලා. උන්වහන්සේ වැඩි නිකම්ම නොවේ 1250ක පමණ භික්ෂු පිරිසකුත් සමගයි. නිසා ආරාධනා කළා භික්ෂු සංඝයා සහිතව හෙට මාගේ දානේ පිළිගන්නාසේක්වා කියලා. භාග්‍යවතුන් වහන්සේ එකවරම පිළිගත්තේ නැහැ. උන්වහන්සේ කියනවා කේනිය භික්ෂු සංඝයා මහා පිරිසක් ඉන්නවා. භික්ෂු සංඝයා සමූහයක් පිරිසක්ම ඉන්නවා. අනිත් අතින් ඔබතුමා බ්‍රාහ්මණයන් කෙරෙහි විශේෂයෙන් පැහැදීමටපත් වුණු කෙනෙක් කියලා එකවර භාරගත්තේ නැහැ. දෙවෙනි වරටත් ආරාධනා කළ ඒ කාරණාව පැත්තකින් තියෙද්දි මම එහෙම තමයි බ්‍රාහ්මණයන් කෙරෙහි පැහැදිච්ච කෙනෙක්. නමුත් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සහිතව හෙට භාගයේ දානීය පිළිගන්නාසේක්වා කියලා දෙවෙනි වරටත් ආරාධනා. දෙවෙනි වරත් බුදුරජාණන් වහන්සේ අර ප්‍රකාශයම කළා. ඒත් නතර වුණේ නැහැ බමුණ ඒ කේනිය ජටිලතුමා. දෙවෙනි වරටත් බුදුරජාණන් වහන්සේට අර ආකාරයෙන්ම ආරාධනා කළාම තෝස්නීම් භාවයෙන් ඉවසා වදාළා. දැන් මේ කේනිය ජටිලතුමා Tamanගේ ආශ්‍රමයට ගියා. ගිහිල්ලා නෑදෑයින්ට හා මිත්‍රයින්ට කතා කළා. සහලේ නෑයින්ට මිත්‍රයින්ට කතා කරලා කිව්වා සහලේ නෑයනි මිත්‍රවරුනි මට මෙන්න මේ විදිහට හෙට කටයුත්තක් තියෙනවා. මම ශ්‍රමණ බාත් ගෞතමයන් වහන්සේ ඇතුළු සංඝයාට ආරාධනා කළා. එනිසා මට මේ කටයුත්තට ඔබලා ඇවිල්ලා මට කයින් කරන වැඩ වතාවත් ටික කරලා දෙන්න. ඒ අය සතුටු වෙලා ඇවිල්ලා කොටසක් දරපලනවා පින්නතට. ඉතින් විශාල දානයක් හදන්න එපා. කොටසක් දරපලනවා. ඒ වගේම කොටසක් ලිප් බඳිනවා. තව කොටසක් වතුර ගෙනල්ලා භාජන පුරවනවා. තව කොටසක් පින්නතුනි ආසන සකස් කරනවා. ඒ කේනිය ජටිලතුමා මණ්ඩල මාලයේ කියලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන ඒ ආසන පිළියෙල කරනවා. ඔය වෙලාවේදී පින්නතුනි සේල කියන බමුණුතුමා පැමිණියා. සේල කියන බමුණුතුමා කේනිය ජටිලතුමා කෙරෙහි ප්‍රසාදයටපත් වෙච්ච කෙනෙක්. මේ බ්‍රාහ්මණය බොහෝම උගත් ත්‍රිවේදයේ පරතරට හදාරපු ඒ වගේම නිගණ්ඩු ශාස්ත්‍ර කල්ප විකල්ප ශාස්ත්‍ර මේ සියල්ල හදාරපු බගෙන අතර වේදයේ ඇතුළු ඉතිහාසයේ පස්වෙනි කොට හදාරපු ව්‍යාකරණ ශබ්ද ශාස්ත්‍ර වල පරතරට ගිය ඒ වගේම ශිෂ්‍යයන් 300කට උගන්වන බ්‍රාහ්මණතුමෙක් සේල බ්‍රාහ්මණය. මේ සේල බ්‍රාහ්මණයා පින්නතුනි අර ශිෂ්‍ය පිරිස සමග ජංගා විහාරං අනුචංකමමානෝ කියනවා. එයා නිකන් මේ සාමාන්‍යයෙන් ව්‍යායාමයටත් වගේ හිමින් ඔය ඇවිදගෙන පාගමනින් ඇවිදගෙන කේනිය ජටිලතුමා ඉන්න තැනට ආවා. එනකොට මේ විශාල පිරිසක් වැඩපළ කරනවා බොහොම ශීඝ්‍රව දරපලනවා. ඒ වගේම මේ ලිප් බඳිනවා වතුර පුරවනවා ආසන පනවනවා. එතුමා ඇහුවා කේනියගෙන් කේනිය ඔබගේ ආවාහයක් තියනවද? නැත්නම් විවාහයක් තිබෙනවද? නැත්නම් ඔබ බලසෙන් සහිත බිම්බිසාර රජතුමාට භෝජන සංග්‍රහයකට ආරාධනාවක් තියවනම් එහෙම නැත්නම් මහා යාගයක් තිබෙනවද? ඇයි මේ කියලා ඇහුවා. ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන කේනිය කියනවා සේල මගේ ආවාහයකුත් නැහැ විවාහයකුත් නැහැ
මගධාධිපති බිම්බිසාර රජතුමාට සේනාව සහිත මගේ ආරාධනාවකුත් නැහැ. හැබැයි මට මහා යාගයක් නම් තිබෙනවා. කුමක්ද යාගය? ඒතකොට මතක් කළ මේ ශ්‍රමණ බවත් ගෞතම අර වගේමයි අර සමනෝ කළුභෝගෝතම ආදී වශයෙන් මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මේ අංගුත්‍රාප ජනපදයට වැඩම කළා. මේ ආපන කියන නගරෙහි මෙහි වැඩ ඉන්නේ. උන්වහන්සේට මම දානට ආරාධනා කළා හෙට. භික්ෂු සංඝයා සහිත මේ ඒකට කටයුතු කරනවා කියලා. එතන මේ කතාව කියනකොටම පින්නතුනේ අර කීර්තියත් එක්කනේ පැතිරෙන්නේ මේ කතාව යන්නේ. කේනිය ජටලතුමා බුද්ධ කියන වචනය ප්‍රකාශ කළා. බුද්ධ කියන වචනය ප්‍රකාශ කරනකොටම උන්වහන්සේ ඇතුළු මේ සංඝයාට දාන පිළිවෙල කරනවා කියලා ප්‍රකාශ කරනකොටම අර සේල බ්‍රාහ්මණය පුදුම සතුටක් ඇති වුණා. සේල බ්‍රාහ්මණය අහනවා බුද්ධෝති කෝ භෝ කේනිය වදේහි. කේනියව බුද්ධ කියලා කියනවාද කියලා අහුවා. අර කේනියගෙන් අහනවා ඔබ බුද්ධ කියලා කියනවාද කියලා. කේනිය කියනවා බුද්ධෝති සේල වදාමි. බුද්ධෝ සේලය මම බුද්ධ කියලා කියනවා. යලිත් තරක් ඇහුවා බුද්ධෝති බෝ බ්‍රාහ්මණ වදේහි. ඔබ බුද්ධ කියලා කියනවාද කියලා. මේ වචනය කියවගත්ත දෙපාරක්. එතකොට කේනිය කිව්වා බුද්ධෝති සේල වදේමි. සේලය මම බුද්ධ කියලා කියනවා කියලා. මේ සේල බ්‍රාහ්මණතුමා කල්පනා කරනවා ලෝකයේහි අසන්නට ලැබෙන ඊටාම දුර්ලභ වචනයක්. ඊටාම දුර්ලභ ශබ්දයක් හඬක් තමයි බුද්ධ කියලා කියන්නේ. අපේ මන්ත්‍ර ශාස්ත්‍රවල අපේ ඉගැන්වීම් වල මේ වගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත උක්තමයෙක් ගැන කියවෙනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තයි එවැනි උත්තමයෙක් සක්විති රජ බවට පත් වෙනවා කියලා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත උත්තමයෙක් ලෝකේ පහළ වෙනවා නම් එතුමා සතර මහා දිවයිනක අධිපතිකම් කරන චක්‍රවර්ති රාජ්‍යත්වයට පත් වෙනවා කියලා. එසේ නොවනවා නම් ගිහි ගෙන් වෙන්නේ පැවිදි වෙනවා නම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. මේ තරතුරු අයගොල්ලන්ගේ පොතපතේ සඳහන් වෙනවා. ඉතින් මේ සේල බ්‍රාහ්මණයා කල්පනා කළා මේක නම් අහන්න නොලැබෙන විදිහේ වචනයක්. මම යන්නට ඕන උන්වහන්සේ බලන්න කියලා කේනගෙන් ඇහුවා දැන් ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වැඩ ඉන්නේ කොතනද කියලා. කේනිය ජටලතුමා දකුණු අත ඔසවලා දික් කළ පෙන්නුවා අන්න අර පේන නිල් වනරොදේ උන්වහන්සේ වැඩ ඉන්නවා කියලා. මේ සේල බ්‍රාහ්මණය අර තමන්ගේ ශිෂ්‍ය 300ක් මානවයෙකුන් සමග උන්වහන්සේ බැහැ දකින්නට ගියා පින්නතුනි. යන අතරදී අර ශිෂ්‍යයින්ට අවවාදයක් කළා. භවත්නි බල බොහෝම නිහඬ වෙන්නට ඕන. බොහෝම නිශ්ශබ්දව පියම්පිය තබාගෙන එන්නට ඕන. මේ බුදුවරයන් වහන්සේලා බොහෝම නිශ්ශබ්ද බවට කැමති. උන්වහන්සේලාට ලං වෙන්න බොහොම අමාරුයි. බොහොම තේජස් ඇති උත්තමයි. ඉතින් බොහෝම පරිස්සමින් පියම්පිය තබාගෙන මගේ පස්සෙන් එන්න. හැබැයි මම කතා කරන අතරේ ඔබලා කිසිම කෙනෙක් අතුරු කතාවක් එහෙම දාන්න එපා. මගේ කතාව අවසන් වෙනකන් ඔබලා බලාපොරොත්තු වෙන්න කියලා මේ විදියට උගන්වලා තමයි එක් කරගිනේ. තරුණයෝ 300ක් නේ. ඉතින් ගිහිල්ලා අර වගේම බුදුරජාණන් වහන්සේ සමග සතුටු සාමීචි කතා කළා. ඉතින් බොහොම සතුටටපත් වෙලා තැන්පත් වුණා අර වගේම. තැන්පත් වෙලා මෙයා බලන්නේ මොනවද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුණ්‍ය ශරීරයේ පින් ලකුණු වර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබෙනවාද කියලා බලනවා. එයාගේ පොතපතෙන් ඉගෙන ගත්ත මේ ලකුණු තිබෙනවාද කියලා බලාගෙන යනකොට 30ක්ම පේනවා පින්නත්. උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේහි මහා පුරුෂයෙකු තුළ පිහිටිය යුතු ලක්ෂණ 30ක් පේන්න තියෙනවා, දෙකක් පේන්නේ නැහැ. ඒ දෙක පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බමුණගේ හිත දැක්ක මේ බමුණ බලන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයි දෙකක් පිළිබඳව සැක කරනවා කියලා. කංකති. එයා සැකයටපත් වෙනවා දෙකක් පිළිබඳව. එපාර බුදුරජාණන් වහන්සේ විට පින්නතුනි ඍද්ධාභිසංකාරං අபிසංකාසි කියලා කියන උන්වහන්සේ ඍද්ධියෙන් අර බුදුරජාණන් වහන්සේගේ කෝසෝහිත වත්ත ගොයිහ කියන ලක්ෂණ එක. කෝසෝහිත වත්ත ගොයිහ කියන ලක්ෂණයයි පහෝත ජීවතා කියන ලක්ෂණය. මේ දෙකයි බලා ගන්න බැරි. වාසේ වගේ ඍද්ධියක් පෑවාර බමුණට තමන් වහන්සේගේ ඒ කෝසෝහිත වත්ත ගොයිහ දකින්න පුළුවන් වෙන විදියට බමුණ එක දැක්ක. සැක හැරගත්තා. මේ කෝසෝහිත වත්ත ගොයිහ කියන ලක්ෂණය මේ පින්නතුන් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ නමකට
සක්විති රජෙකුට පහළ වෙන ලක්ෂණයක් ඔය පුරුෂ ලක්ෂණ අතර එකක්. මහා පුරුෂ ලක්ෂණ. ඒ තමයි මේ පුරුෂයෙකුගේ නිමිත්ත සාමාන්‍යයෙන් පිහිටන්නේ බහැරව පේන හැටියට. ඒ උත්තමයන් වහන්සේලාගේ බහැරව පිහිටන්නේ නැහැ පුරුෂ නිමිත්ත. පුරුෂව ව්‍යංජනය. කෝෂයක් තුළ තැන්පත් වෙලා තිබෙන්නේ පින්නතුන්. ඒක මහා පුරුෂ ලක්ෂණයක්. ඒක බලා ගන්න බෑනේ. ඒකයි අර සැකකල. ඉතින් උන්වහන්සේ ඒක දකින්න සැලැස්සුවා වෙන විදියට. ඊළඟට උන්වහන්සේ දිව තමන් වහන්සේගේ දිව එළියට අරගෙන දෙකන් සිදුරු පිරිමැද්ද. දෙනාස්පුට පිරිමැද්ද. නලල් තලයේ වසා පැතිරෙව්වා. පහූත ජීවහතා කියන්නේ බොහෝම පළල දිවක් ඇතිනේ. බොහෝම මෘදු. ඒක මේ මහා පුරුෂ ලක්ෂණය. බමුණ ඒ කාරණාවක් දැක්ක දැන් ඒ ඉතුරු පුරුෂ ලක්ෂණ මහා පුරුෂ ලක්ෂණ දෙකක් දැකගෙන තේරුම් ගත්තා. ඒ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්වාගතයි කියලා. ඊළඟට ඒත් මෙයාට පොඩ්ඩක් තවම බුද්ධ වුණාද කියලා දැනගන්න අවශ්‍ය වුණා. මෙහෙම සැකයක්. දැන් බමුණ කල්පනා කරනවා කුමක්ද කළ යුත්තේ? ආචාර්ය ප්‍රාචාර්ය පරම්පරාවෙන් අහන්නේ ඒගොල්ලෝ කතා කරනවා අහලා තිබුණා මේ බමුණා එවැනි උතුමෙක් ළඟදී උන්වහන්සේ පිළිබඳව වර්ණනාවක් කළ රූපකාය සම්පත්තිය ගැන එහෙම සත්‍ය වශයෙන් බුදු කෙනෙකුන් වහන්සේ නම් ඇත්තම ප්‍රකාශ කරනවා. ඒක බව හෙළි කරව දාරනවා කියලා බලලා ওই විදියට මතක් කරගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී ස්තුති කරමින් ගාථා කීපයක් ප්‍රකාශ කළ පින්නතුන්. පරිපුන්න කායෝ සුරුචි සුජාතෝ චාරු දස්සනෝ සුවන්න වන්නෝසි භගවා සුසුක්කදාඨෝ විරියවා. පරිපුන්න කායෝ කිව්වේ සම්පූර්ණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත ශරීරයයි. සුරුචි ඊටාම දර්ශනීය පෙනුමක් තියෙනවා ශාරීරික වර්ණයෙන්. ඒ වගේම සුජාතෝ ඊතා යහපත් ඉපදීමක් තියෙන චාරු දස්සනෝ බොහොම ප්‍රසන්න පෙනුමක් තිබෙනවා. ඒ වගේම සුවන්න වන්නෝසි භගවා බුදුරජාණන් වහන්සේ රන්වන් පාටයි සුසුක්ක දාඨෝ සුදු දාත් ඊතාම සුදුත් දෙපලක් තිබෙන්නේ. විරියවා වීරයෙන් යුක්තයි. මේ විදියට එක ගාථාවක් කිව්වා. උන්වහන්සේ ගැන වර්ණාවක් කියන්නේ නරස්සහි සුජාතස්ස යේ භවಂತಿ වියංජනා සබ්බේතේ තව කායස්මින් මහා පුරිස ලක්ඛනා. මිනිස්සෙක් හැටියට උතුම් මිනිස්සෙක් තුල පිහිටිය යුතු නරස්සහි සුජාතස්ස මනාව උපන්නා වූ මිනිස්සෙක් තුල තිබිය යුතු ව්‍යංජන ලක්ෂණ තිබෙනවා නම් මහා පුරිස ලක්ෂණ මහා පුරුෂ ලක්ෂණා කියලා ප්‍රකාශ කළේ මහා පුරුෂ ලක්ෂණ ඒ ව්‍යංජන ලක්ෂණ සබ්බේතව තව කායස්මින් ඒ සියල්ලම ඔබ වහන්සේ ශරීරයේ විද්‍යමාන වෙනවා කියලා පවතිනවා කියලා ප්‍රකාශ කළා. මේ තරම් උතුම් ශරීර වර්ණයක් මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක් ඇතුව පහළ වෙච්ච සුජාත වූ ඔබ වහන්සේ රජෙක් වෙන්නයි වටින්නේ. මෙයා කියනවා රජෙක් වෙන්නයි වටින්නේ. රාජාරහසී භවිතුන් චක්‍රවර්ති රතේ සභෝ චක්‍රවර්ති රජුරෝ වෙන්නයි ඔබතුමා වටින්නේ සක්විති රජ වෙන්න. ඊළඟට නැවතත් කියනවා රාජාදි රාජා මනුජින්දෝ රජ්ජංකාරේහි ගෞතම ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මනුජින්දෝ මිනිසෙන්ගේ ශ්‍රේෂ්ඨම තත්වයට පත් වෙමින් රාජාදි රාජා රජවරුන්ගේ රජෙක් හැටියට රජ්ජංකාරේහි චක්‍රවර්ති රාජ්‍ය කරවන්න කියලා මේ වගේ යෝජනාවක් ඉදිරිපත් කළා බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු හැටියට වදාළ මෙහිමයි පින්නතුනි. රාජා හමස්මි සීල ධම්ම රාජා අනුත්තරෝ ධම්මේන චක්කං වත්තේමි චක්කං අප්පති වත්තියං. සීලය මම ධර්ම රාජන් වෙමි. රාජා හමස්මි මත් රජෙක් තමයි. රජෙක් වෙමි නිකම්ම නෙමෙයි අනුත්තර වූ ඊතා උතුම් ධර්ම රාජන් වෙමි කියලා උන්වහන්සේ උත්තරයක් දුන්නා. ධම්මේන චක්කං වත්තේමි චක්කං අප්පති වත්තියං. කෙනෙකුට ප්‍රවර්තනය කරන්න නොහැකි ධර්ම චක්‍රය මම දැහැමින් ප්‍රවර්තනය කරනවා කියලා වදාලා. එතකොට පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගැනයි මේ ප්‍රකාශය. දැන් ඊළඟට නැවත මේ විදියට ප්‍රකාශ කරනකොටම මේ බමුණ කියනවා පින්නතුනි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අනුත්තර ධර්ම චක්‍රය පවත්වනවා කිව්වහම සම්බුද්ධෝ පටිජානාසි
ධම්මරාජා අනුත්තරෝ ධම්මේන චක්කං වත්තේමි ඉති භාසසි ගෝතම වහන්සේ කියනවා අනුත්තරෝ ධර්මරාජන් වෙනවයි කියලා. ධර්මයෙන් තමන් වහන්සේ චක්‍රය ධර්ම චක්‍රය ආනා චක්‍රය පවත්වනවායි කියලා. ඉතින් ඊළඟට ප්‍රශ්නයක් කරනවා කෝණු සේනාපති භූතෝ ශාවකෝ සත්තු අන්වයෝ. ශාස්ත්‍රුන් වහන්සේට අනුගත වන ඔබ වහන්සේගේ සෙන්පතිය කවුද කියලා අහනවා. ඔබ වහන්සේගෙන් ප්‍රවර්තනය කරන මේ ධර්ම චක්‍රය නැවත පවත්වන්න පුළුවන් සෙන්පතිය කවුද කියලා ඇහුවේ. කෝණු සේනාපති භූතෝ ශාවකෝ සත්තු අන්වයෝ කේතේ ඉමං අනුවත්තේති ධම්ම චක්කං පවත්තිතං. කවුද මේ ධර්ම චක්‍රය ඊළඟට පවත්වන්නේ? දැන් එතන හිටියා පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ දකුණු පසින් දිලිහි සරියුත් මහ රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මයා පවත්තිතං චක්කං ධම්ම චක්කං අනුත්තරං සාරිපුත්තෝ අනුවත්තේති අනුජාතෝ තථාගතං. තථාගතයන් වහන්සේට අනුව උපන්නා වූ මේ සරියුත් ස්වාමීන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේ ඒ මා විසින් පවත්වන ලද ධර්ම චක්‍රය පවත්වනවා කියලා සෙන්පතිය මෙන්න මෙයා කියලා උන්වහන්සේ සෙන්පතියෙක් වෙන්න ඕන. දැන් ඔය සක්විති රජුරවන්ටත් ඉන්නවනේ සෙන්පතිය. ඒකයි අහුවේ. ඊළඟට පින්නතුනි බුදුරජාණන් මාතෘකා කළ ගාථාව වදාළා. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහතබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. බමුණ මම දත යුතු දාක් සියලු ධර්මයන් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කළා කියලා. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං වැඩි යුතු සියලුම ධර්ම මම වැඩුවා කියලා දේශනා කළා. පහතබ්බං පහීනං මේ ප්‍රහාණය කළ යුතු තාක් ධර්ම මම ප්‍රහාණය කළා කියලා වදාළා. තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. අනේ ඒ නිසා බමුණ මම බුදු වෙමි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රතිඥාවක් දුන්නා. දැන් මේ ගාථාවෙන් කියන සිව්සස් පිළිබඳව අපට පැහැදිලි කරන්න පුළුවන්. දැන් මේ පින්නොන් දන්න දුක්ඛ සත්‍ය පරිඤ්ඤයයන්. දුක පිළිබඳව යථාභූත තත්වයෙන් දැනගත යුතුයි. සමුදය සත්‍ය පහතබ්බං තෘෂ්ණාව ප්‍රහාණය කළ යුතුයි. උන්වහන්සේ වදාළ පහතබ්බං පහින මම ඒක ප්‍රහාණය කළා කියලා. ඊළඟට භාවේතබ්බංච භාවිතං භාවනාවතෙන් වැඩි යුතු කුමක්ද? මාර්ග සත්‍ය ආරෂ්ඨාංග මාර්ග මම මේක වැඩුවා කියලා වදාලා සියලුම ධර්මයන් අවබෝධ කළා කියලා. එතකොට නිරෝධ සත්‍ය සච්චිකාතබ්බයි. මේ ආකාරයෙන් බුදුරජාණන් තමන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු ආකාරය මෙන්න මේ නිසා බුද්ධ නම් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේම ප්‍රකාශයක් කළා. දැන් පින්නතුනි ඊළඟටත් වදාරනවා විනයස්සු මයි කංකං අදිමුච්ඡසු බ්‍රාහමණ දුර්ලභං දස්සනං හෝති සම්බුද්ධානං අබින්හසෝ. බමුණ මා කෙරෙහි තියෙන සැක දුරු කරගන්න. අවබෝධ කරගන්න. පහදින්න. මේ සම්බුදුවරයන් වහන්සේලාගේ දැකීම අබින්හසෝ නිතර දකින්න ලැබෙන දෙයක් නොවේ. මේ සම්පත්තිය නැත්තම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ දැක්ම ඊටාම දුර්ලභයි. එනිසා නිතර දකින්න නොලැබෙන නිසා උන්වහන්සේ වදාලා ඒ බමුණාට සැක තියාගන්න එපා කියලා උන්වහන්සේ කියනවා. ඊළඟට උන්වහන්සේ නැවතත් වදාරනවා යේ සංවේ දුර්ලභෝ ලෝකේ පාතු භාවෝ අබින්නසු සෝහං බ්‍රාහමණ සම්බුද්ධෝ සල්ලකත්තෝ අනුත්තරෝ. නැවත වදාරනවා මේ ලෝකයේහි යම් කෙනෙකුගේ දැකීම ඊටාම දුර්ලභ නම් පහළවීම නිතර දකින්න ලැබෙනව නම් බ්‍රාහමණය මම අන්නේ සම්මා සම්බුද්ධයි සල්ලකත්තෝ අනුත්තරවම ඊතා උතුම් ශල්‍ය වෛද්‍යවරයායි කියලා වදාලා. බලන්න වෙන්නතුනේ. ශල්‍ය වෛද්‍යවරු ගැන අපි අදත් කතා කරනවා. අදත් ඉන්නවා අපේ රෝහල් වල එහෙම. ශල්‍ය වෛද්‍යවරු කොහොමද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ඇඳිනවා ශල්‍ය වෛද්‍යවරයෙක් හැටියට. දැන් අද වර්තමාන ලෝකයේ ශල්‍ය වෛද්‍යවරු අපට යම් යම් ඔපරේෂන් කරලා අපි අනවශ්‍ය කොටස් අස් කරලා එහෙම ඒ කටයුතු කළ සුවපත් කරනවා. බුදුරජාණන් වහන්සේ කරන ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාරය වෙන කාටවත් කරන්න. සත්වයාගේ సంతානෙ හැනී පවතින රාගාදී උල් ඒ තුවාල ඒ උල් ගලවලා තුවාල සනීප කළා චිත්තසංතාන නිවාදවන්නේ කවුද? සනසිල්ලටපත් කරන්නේ කවුද? සදාකාලිකවම කෙලෙස් දුරු කරලා මේ දුක් විඳින සත්වයාගේ හදවතේ අනුසය වශයෙන් හෝ හදවතේ පතුලේ හෝ තන්පත් වෙලා තියෙන ඒවා ඔක්කොම අවසන් කරලා නියම ආකාරයෙන් ශල්‍ය වෛද්‍යවරයෙක් හැටියට ක්‍රියා කළේ ලෝතුරා බුදුරජාණන්. ඒකයි අනුත්තරෝ සල්ලකත්තෝ ශ්‍රේෂ්ඨතම උතුම් වූ ශල්‍ය වෛද්‍යවරයා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවනවා. රාග ආදී උල්ලැනිලා අපි දුකටපත් වෙනවා సంతානවල. ආන්න බුදුරජාණන් ශෝකයේ උලක්
පරිදේවයේ උලක් බලන්න. දැන් ඔය ශෝක පරිදේව දුක් දුම්නස් කොච්චර විඳිනවද අපි? බුදුරජාණන් වහන්සේ සියලු දුකට වේදානන්. අපි අහලා තියෙනවනේ ලුවැඩසංග්‍රාවේ කියනවනේ. සත්තට වන බව දුකට වේදානන්. ඔය භව දුකට, ඔය දුකට, මෙලව දුකට, ඔය ජාති ජරා මරණ ආදී දුකට, ශෝක පරිදේව දුක් දොමනස දුකට මේ හැම දුකටම එකම වෛද්‍යවරයා ශ්‍රේෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයා උතුරා බුදුරජාණන් වහන්සේ. ඒකයි එහෙම හැඳින්වෙන්නේ. දැන් එතකොට පින්නතුනි මේ වගේ බුදුරජාණන් වහන්සේ නැවතත් දේශනා කරනවා බ්‍රහ්ම භූතෝ අතිතුලෝ මාරසේන පමද්දිනෝ සබ්බාමිත්තේ වසේ කତ୍වා මොදාමි අකුතෝ භයේ. බමුණට කියනවා බ්‍රහ්ම භූතෝ ශ්‍රේෂ්ඨත්වයට පත්වලා උන්වහන්සේ. අතිතුලෝ සමානයක් නැහැ, තුල්‍ය කෙනෙක් නැහැ කියන එක අතුතුලුවක්. අනුපමයි උපමාවක් නැහැ. මාරසේන පමද්දනෝ සියලු මරසෙන් මැඩපවත්වාගෙනයි වැඩ ඉන්නේ. සබ්බාමිත්තේ වශීකත්වා සියලුම මරසෙන් අමිත්‍රයින් විරුද්ධකාරයින් වසඟයට පත් කරගෙන උන්වහන්සේට විරුද්ධකාරයෙක් නැන්නේ. වශීකත්වා මෝදාමි අකුතෝ භයේ. අකුතෝ භය කොතනකින්වත් බයක් නැතුව. දැන් සතුරු සේනාවන් ඉන්නකොට සතුරු කරදර තියෙනකොට බයක් ඇති වෙනවනේ. කිසිම තැනකින් බියක් නැතුව මෝදාමි සතුටු වෙමි කියලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයේ විඳින සුවය බමුණට දේශනා කළා. දැන් මෙන්න මේ විදියට දේශනා කළයින් පස්සේ බමුණට පුදුම ප්‍රීතියක් සතුටක් ඇති වෙලා කියනවා ඉදං බොන්තෝ නිසාමේත යථා භාසති චක්කුමා සල්ලකත්තෝ මහාවීරෝ සීහෝ නදති වනේ. තමන්ගේ ශිෂ්‍ය පිරිස පැත්තට හැරුණා. ශිෂ්‍ය පිරිස පැත්තට හැරිලා කියනවා ඉදං බොන්තෝ නිසාමේත යථා භාසිත චක්කුමා පසස්සති බුදුරජාණන් වහන්සේ යම්සේ මේ විදියට ප්‍රකාශ කරන ශල්‍යකත් වෛද්‍යවරයෙක් වූ උතුම් වූ ශල්‍ය වෛද්‍යවරයා වුණු මේ බුදුරජාණන් වහන්සේ කරන මේ ප්‍රකාශයට බොන්තෝ පින්වත්නි භවත්නි මේකට සවන් දෙන්න. නිසා මේට අහුම්කම් දෙන්න. මේ දේශනාවට මේ ප්‍රකාශයට අහුම්කම් දෙන්න. උන්වහන්සේ හරියට ශ්‍රේෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙක් හැටියට මේ වනාන්තරයේ නාද කරන සිංහ රාජයෙක් වගේ සිංහනාද පවත්වනවා කියලා බමුණ තමන්ගේ පිරිසට කතා කරලා කිව්වා. කියලා කියනවා මෙහෙමත් නැවත. බ්‍රහ්ම භූතං අතිතුලං මාරසේන පමද්දිනං කෝදිස්වාන පසීදෙය්‍ය අපි කන්හා බිජාතිකෝ. මේ වගේ උත්තමයෙක් දැකලා බ්‍රහ්ම භූතං ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච අතිතුලං සමාන කෙනෙක් නැති මාරසින් මැඩ පවත්වන ලද මේ වගේ උත්තමයෙක් දැකලා කවුද පහදින්නේ නැත්තේ? කෝදිස්වා නප්පසී දෙయ్య අපි කන්හා බිජාතියෝ. නීච ජාතිකයෙක් වුණත් මුන්නහස් දැකලා මොනතරම් පැහැදීමක් ඇති කවුද පැහැදින්නේ නැත්තේ? මුන්නහසට හැම දිනම පහදිනවා කියන එක. දැන් ඊළඟට මේ බමුණ නැවතත් වරක් කියනවා යෝමං ඉච්ඡති අන්වේතු යෝවා නිච්ඡති ගච්ඡතු ඉදාං පබ්බජිස්සාමි වරපඤ්ඤස්ස සම්තිකේ. යෝමං ඉච්ඡති අන්වේතු යම් කෙනෙක් මා පිළිබඳව කැමති නම් මගේ අදහස රුචි කරන නම් මා අනුව එන්න. එහෙම නැත්තම් මාවා එහෙම මගේ අදහසට රුචියක් නැත්තම් උන්වහන්සේ වදාළේ යෝවා නිච්ඡති ගච්ඡතු. අකමැති අය යන්න. ඒවා මෙතනින් ඉවත් වෙලා යන්න පුළුවන්. අකමැති අයට මගේ අදහසට කැමති යන්න. ඉදාහං පබ්බජිස්සාමි වරපඤ්ඤස්ස සම්ති. මේ ශ්‍රේෂ්ඨ ප්‍රඥායති උත්තමයන් වහන්සේ ළඟ ඉදාහං පබ්බජිස්ස මම මෙතනම මහාන වෙනවා පැවිදි වෙනවා කියලා ප්‍රකාශ කරා. මෙතනම පැවිදි වෙනවා කියලා පෙන්නනවා. එතකොට බලන්න මොනතරම් සතුටක්ද ප්‍රීතියක්ද මේ සේල් බ්‍රාහ්මණයා මෙතනම පැවිදි වෙනවා කියලා ප්‍රකාශ කළා. දැන් එතකොට ශිෂ්‍ය පිරිස පිළිතුරයි අවශ්‍ය වෙන්නේ. ඒ පාර ශිෂ්‍යවරු මොකද්ද කියන්නේ පින්නතුනි? එවං චේරුච්චති භූතෝ සම්මා සම්බුද්ධ ශාසනං මයම්පි පබ්බජිස්සාම වරපඤ්ඤස්ස සම්තිකේ. ඒ ගුරුතුමාට කියන ඔබතුමාට යම් දෙයක් රුචි නම් මේ සම්මා සම්බුද්ධ ශාසන ඔබතුමාට රුචි නම් අපි හැම දෙනාමත් ඒගොල්ලොත් කියනවා ගුරුවරයා අනුම ගිහිල්ලා අපි හැම දෙනාමත් මේ උතුම් වූ සම්මා සම්බුද්ධ ශාසනයේ වරපඤ්ඤස්ස ශාසනයේ ශ්‍රේෂ්ඨ ප්‍රඥායති උතුමන්ගේ ශාසනයේ අපි හැම දෙනාමත් පැවිදි වෙනවා කියලා පළ කළා. 300යි පින්නේ. 301යි බමුණත් බලන්න.
ඊළඟට කුමක්ද වෙන්නේ පින්නතුනි? බමුණ කියනවා ඊළඟට බ්‍රාහ්මනාතිසතායිමි තිට්ඨන්ති පංජලී කතා බ්‍රහ්මචරියං චරිස්සාම භගවා තව ශාසනේ. දැන් උන්වහන්සේ දැන් මේ හැමෝම වැඳගෙන ඉන්නවා. දැන් හැමෝම කැමති පැවිදි වෙන්න. දැන් බමුණුතුමා කියනවා බ්‍රාහ්මනාතිසතායිමි මේ 300ක් බමුණෝ තිට්ඨන්ති පංජලී කතා ඇදිලි බැඳගෙන ඔබ වහන්සේ ඉදිරියේ ඉන්නවා. වැඳගෙන දොහොත් මුදුනේ තබාගෙන මේ වැඳගෙන ඉන්නවා 300ක් බමුණෝ. බ්‍රහ්මචර්යයන් චරිස්සාම භගවා තව ශාසන භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්ගේ ශාසනය අපි බ්‍රහ්මචර්යයේ හැසිරෙනවා කියලා මේ පැවිද්ද ඉල්ලා හිටියා පින්නතුනි. මේ 301ක් බමුණ තමයි කතා කරන්නේ. පැවිද්ද එළියට මේ ඔක්කොම උන්වහන්සේට වැඳගෙන ඉන්නවා දැන්. මෙතෙක් වැඳේ නැහැ. මේගොල්ලෝ බෞද්ධයෝ නෙවෙයිනේ. ඇවිල්ලවත් වැඳේ නැහැ. දැන් මේ වෙලාවේ වැඳගෙන ඉන්නවා. වැඳගෙන මහානකම ඉල්ලනවා පින්නතුනි. ස්වාක්ඛාතං බ්‍රහ්මචර්යං සම්දිට්ඨිකම කාලිකං යත්ත අමෝඝා පම්බජ්ජා අපමත්තස්ස සික්ඛතෝ. බුදුරජාණන් වහන්සේ වදාරන අප්‍රමාදීව හික්මන කෙනෙකුට යම් තැනක පැවිද්ද හිස්වන්නේ නැත්තම් මෙන්න මේ පැවිද්ද මහවන ස්වාක්ඛාතයි සම්දිට්ඨිකයි අකාලිකයි මේ ශාසනයේ පැවිද්ද මෙහෙමයි කියලා උන්වහන්සේ ඒත බික්කෝ චරත බ්‍රහ්මචරියං සම්මා දුක්ඛසන්ත ක්‍රියායි කියලා තමන් වහන්සේගේ දක්ෂණ ශ්‍රී හස්තය දිගු කරලා අර හැම දිනාටම මහණෙනි මෙහාට එන්න මේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි මනාව දුක් කෙරවල කරන්න බ්‍රහ්මචර්යය හැසිරෙන කියලා වදාරනකොටම සම්පූර්ණ කෙස් රැවුල් ගිහි ඇඳුම් ඔක්කොම නැති වෙලා අභාවයටපත් වෙලා අතුරුදහන් වෙලා පාත්‍රාසිරු ධාරීව සැට වයස් ගිය මහතෙරුන් වහන්සේලා වගේ තථාගත බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාදද්වයේ වන්දනා කළා පින්නතුනි බලන්න කොච්චර සතුටක්ද කොච්චර ලස්සනද. ඒක තමයි ඒහි භික්ෂුමාන උපසම්පදාව කියන්නේ. දැන් උන්වහන්සේ දැන් ඊළඟට අපි නැවත මතක් කරලා යුතු වෙනවා කේනිය ජටිලතුමාගේ දාණය. දැන් ඔක්කොම පිළියෙල කර ආරාධනාවක් කරේ දාණය පිළියෙල කළා කියලා උන්වහන්සේ වැඩිය පහුවෙනි දවසේ දැන් මේ ස්වාමීන් වහන්සේ ඔක්කොම වඩින්න ඇති. වැඩියහම ඉතින් ආසන පනවල උන්වහන්සේ වැඩ හිටියම හොඳට තියතින් දාණය වළඳලා පිළිගන්නලා ඔක්කොම කරලා අවසානයේ වළඳලා අවසානයේ මෙයා ළඟින් වාඩි වුණා පොඩි පුටුවක් තියාගෙන පොඩි ආසනයක් තියාගෙන බණ අහන්න බුදුරජාණන් වහන්සේ ගාථා දෙකකින් අනුමෝදනා දේශනාව කළ වැඩිය. දැන් මේ ඇත්තෝ මේ විදියට බොහොම මහන්සියෙන් මහානදම් පිරුවා දවස් 7ක්. 7ක් ඉන්නදින් මහානදම් පුරලා මේ හැම දෙනා වහන්සේම සව් කෙලෙසුන් නසා මහරහත් භාවයට පත් වුණා පින්නතුනි. දැන් මේ පිරිසම ආ බුදුරජාණන් වහන්සේ ළඟට. මේ ඔක්කොම ඇවිල්ලා කියනවා මෙන්න මේ වගේ තමන්ගේ සතුට ප්‍රකාශ කරනවා යන්තං සරණ මාගම්ම ඊතෝ අට්ඨමි චක්කුම සත්තරත්තේන භගවා දන්තාම තම ශාසනේ. මීට දවස් 8කට ඉස්සර වෙලා අපි යම් සරණකට පැමිණිලා මේ විදියට දවස් 8කට ඉස්සෙල්ලා යම් සරණකට පැමිණියාද අපි සත්තරත්තේන භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ රැය 7කින් අපි দমনය කළා. ඔබ වහන්සේගේ ශාසනයේ රැය 7කින් අපි দমনය රැය 7යි කියන්නේ දැන් එතකොට 8 වෙනි දවස් 8කට ඉස්සෙල්ලා ආවේ ඊළඟට රැය 7යි. රැය 7කින් අපි দমনය කළා කියලා බුදුරජාණන් වහන්සේට අපි দমনය වුණා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා. ඊළඟට කියනවා මෙහෙම ස්තුතිය පළ කරනවා තුවං බුද්ධෝ තුවං සත්තා තුවං මාරාභි භූමුනි තුවං අනුසයේ චෙත්වා තින්නෝ තාරේ සිමං පජං. බලන්න ලස්සන ගාථාවකින් උනාසයට ස්තුති කරන තුවං බුද්ධෝ වහන්සේ බුද්ධයි තුවං සත්තා වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේයි තුවං මාරාභිභූ මුනි මරුවන් මැඩපවත්වපු මුනිවරයන් වහන්සේ ඔබ වහන්සේයි තුවං අනුසේ චෙත්වා ඔබ වහන්සේ සියලුම කෙලෙස් අනුසේ කෙලෙස් පවා හදවතේ තියෙන ඇතුලේ තියෙන පතුලේ තියෙන කෙලෙස් පවා චෙත්වා විනාශ කරලා පළල දාලා තින්නෝ තමන් වහන්සේ මේ සංසාර සාගරයෙන් එතර වෙලා ඉමං පජං මේ ප්‍රජාව තාරේ තරණය කෙරෙව්වා කියලා ප්‍රකාශ කළා. තමන් වහන්සේ කලින් ගොඩ වෙලා සසරින් එතරලා මේ ආයත් සසරින් එතර කළා කියලා. බලන්න පින්නතුනි. උපදීතේ සමතික්කන්තා ආසවාතේ පදාලිතා සීහෝ අනුපාදානෝ පහින භය බේරවෝ. බොහන්සේගේ සියලුම උපදීන් අවසానයි. අති ඉක්මවලා ගියා. සියලුම ආශ්‍රව පලා දැම්මා. හරියට කොහොමද කියනවනම්
කිසිම තැනක ඇලෙන්නේ නැතුව කිසිම බයකටපත් වෙන්නේ නැතුව ප්‍රහීන භය බේරව ඇතුව බොහාන්සේ සිංහෙක් වගේ වැඩ ඉන්නවා කියලා ප්‍රශංසා කළා. දැන් අන්තිමට ඉල්ලීමක් කරනවා. භික්ඛවෝති සතායිමේ තිට්ඨන්ති පංජලී කතා පාදේ වීර පසාරේහි නාගා වන්දන්තු සත්තුනෝ. අවසාන ඉල්ලීම. භික්ඛවෝති සතායිමේ තිට්ඨන්ති පංජලී. මේ 300ක් භික්ෂූන් වහන්සේලා ඇදිලි මැදගෙන ඔබ වහන්සේ ඉදිරියේ ඉන්නවා. දැන් කලින් කිව්වේ බ්‍රාහ්මනාති සතායිමේ මහානකම ඉල්ලද්දි. මේ බමුණු 300ක්. දැන් කියන්නේ භික්ඛවෝති සතායිමේ මේ භික්ෂූන් වහන්සේ 300ක් නමක් ඔබ වහන්සේ ඇදිලි බැඳගෙන ඉන්නවා. පාදේ වීර පසාරේහි වීරයන් වහන්සේ සිරිපතුල් දෙක දිගාරින්න ඉදිරියට තබන්න. පාදක ඉදිරියට තබන්න. ශ්‍රී පාද දෙක. නාගා වන්දන්තු සත්තුනෝ. මේ රහත් බවට පත්වෙච්ච උත්තමයෝ ශාස්ත්‍රුන් වහන්සේට වඳිනසේක්වා කියලා ඉල්ලීමක්. ශ්‍රීපතුල් වඳින. ලස්සන කතාවක්. බලන්න මේ වගේ මහා උගත් බමුණෝ ශ්‍රේෂ්ඨ උගත් බමුණෝ මොනතරම් ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා බුදු සිරිපා මුල මොනතරම් හොඳට දමණය වෙලා නිවුනාද සනසුනාද කියන බවට හොඳ උදාහරණ දේශනාවක් මේ කාලඟද පින්නතුනි අපේ ලෞතර ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ තුවං බුද්ධෝ වහන්සේ බුද්ධයි. දැන් අපේ බුදුරජාණන් කවුද? බුද්ධෝ බුද්ධයි සත්තා. අපේ බුදුරජාණන් වහන්සේ ගැන මේ වදාරන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. බලන්න පින්නතුනි මාරයන් මඩ මුනිවරයන් වහන්සේ අපි බොහොම හොඳට මොනතරම් ශ්‍රද්ධාව දියුණු කරගත යුතුද? මොනතරම් උන්වහන්සේට ගෞරව ප්‍රණාමය කළ යුතුද? මොනතරම් උන්වහන්සේගේ වචනයට කීකරුවා පිළිපැදිය යුතුද? අපටත් කවදා හරි මේ බියකරු සසරින් මිදෙන්න පුළුවන් වන්නේ මෙන්න මේ ලෝතර බුද්ධ ශාසනයෙහි උන්වහන්සේ ඇතුළු මේ තුනුරුවන් සරණ ගියාම පමණයි. තුනුරුවන් සරණ ගිහිල්ලා ධර්මයේ ක්‍රියාත්මක කළා කවදා හරි අර සේල බමුණ ආවේ නිකරුණේ අර සාමාන්‍ය මෙහෙම දෙයක් බලාපොරොත්තුව නෙමෙයි. තමන්ගේ යාළුව බලන්න. උනේ කුමක්ද? සියලුම දේ අතහැරලා සසර දුකින් මිදලා පරම ශාන්ත අජරාමර සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසුණා කියලා පේනවා. අපිත් ප්‍රාර්ථනා කරමු අපටත් ඉක්මන් භවයකදී මේ වගේම ලෝතුරු බුද්ධ ශාසනයේ මේ බුද්ධ ශාසනයේ නැහැකිනම් ඉක්මන් භවයකදී සියලු සසර දුකින් මිදෙන්නට පරම ශාන්ත ලෝතුරු නිවනින් සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණයේ පිනත් අපි හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. දැන් ඊළඟට අද මේ දායක ධර්මදේශනාවේ දායකත්වයේ දරණ බොරැල්ල ගෞතම පාරේ අංක 197 පදින් ප්‍රේමා කුමාරගේ මහත්මියගේ බලාපොරොත්තු ප්‍රේමා කුමාරගේ මහත්මියගේ හා ජයදාස කුමාරගේ මහතාගේ නැසීගේ දෙමව්පියන් හා ඥාති හිතවතුන් හා පැමිණ සිටින පින්වත් පිරිසගේ නැසීගේ ඥාති හිතවතුන් සමග බෞද්ධ රූපවාහිනී නාලිකාවෙන් මෙම වන ආසන පින්වතුන්ගේ නැසීගේ ඥාති හිතවතුන්ට පින් අනුමෝදන් කිරීම මේ නම් සඳහන් කළා වූ සෑම දිනාටම මේ උතුම් ධර්ම දානමේ කුසල බලයෙන් ඒකාන්තයෙන් හැමදෙනාගේ පරලොව ජීවිත සුඛී සුවපත් කර ගනිත්වා කෙලවර මේ පින් බෙරෙන් අජරාමර සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියනවා. ඊළඟ ප්‍රේම කුමාරගේ මහත්මියගේ පවුලේ සෑම දිනාට පැමිණ සිටි පින්වත් පිරිසට හා ඔවුන්ගේ පවුලේ සැමට සම්බෝධි විහාරාධිපති හිමියන් ඇතුළු ලෝ පුරා වැඩ සිටින මහා සංඝ රුවනට ලෝ පුරා ජීවත් වන සුසිල්වත් බෞද්ධ අබෞද්ධ පින්නතුන්ට මේ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන බොහෝම මෛත්‍රී හිතින් කරන ප්‍රාර්ථනාවයි එතුමේගේ මේ උදාර පින් බලයෙන් එතුමේගේ පවුලේ හැම දිනාට පමණක් නොවේ ඒ අයට පැමිණ සිටින පින්නතුන් හැම දිනාට ඒ වගේ මේ පවුල් වල අයටත් ගරුතර සම්බෝධි විහාරාධිපති අපේ දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මේ කාර්ය මණ්ඩලයට ලෝ පුරා වැඩ සිටින මහා සංඝරුවනට මේ උදාර කුසලත් වෙලා ඒ හැම දිනා වහන්සේමත් ඒ හැම දිනාමත් මේ පින් ලබාගෙන මේ ජීවිත වඩා වාසනාවන්ත කරගෙන අපි කාටත් පාරමී කුසල් බවට පත් වෙලා පරම ශාන්ත නිවනින් සැනසෙන්න හේතු වේවා කියලා සාදු කියනවා. ඊළඟට ලෝ පුරා ජීවත්වන සුසිල්වත් බෞද්ධ හැම දිනාටත් පින් දෙන බොහෝම හොඳ මෛත්‍රියෙන් ඒ හැම දිනාමත් අපේ පින් අනුමෝදන් විය හැකියත් ඔක්කොම අනුමෝදන් වෙත්තා. එසේ නොවනවනම් මේ බණ ඇසූ අයට හෝ නොඇසූ අයටත් මේ පින් අත් වේවා. මේ හැමදෙනා මේ උදාර කුසල බලයෙන් තුනුරුවන්ගේ සරණින් පවතින ජීවිතවල පවතින කරදර බාධක දුරු කරගෙන සිත සාන්තිය ලබාගෙන ආයුරාෝග්‍ය සම්පත් දියුණු කරගෙන ලෝ පුරා වෙසෙන සියලු සිල්වත් සියලුම දෙනා සුඛී සුවපත් භාවයට පත්වෙත්වා කියලා සාදු කියන්නේ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කියලා සාදු කියනවා.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැම දිනාටම උතුම් නිවන් සුව ලැබේවා. ධර්මදේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙල්දුව විවේකාරාමාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති ත්‍රිපිටක වාගීශවරාචාර්ය පූජ්‍යපාද කිරින්දේ චන්දසුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරමින් මේ සසුන් කෙත දහමින් පෝෂණය කරන්නට ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූපවාහිනී දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමාවට පත්වෙනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.